ඉස්සලම ඔයගොල්ලන්ට මේක මම හිතනවා අලුත් අත්දැකීමක් වෙයි කියලා වරේලා අපි බලමු එහෙමනම් මෙන්න මේ චූටි සටහනට ඉස්සල්ලා එවුම්කන් දීම කරන්න. මුල් විනාඩි කිහිපෙදී ඔයාලා දැක්කා කොයිට් වෛරසයට පෙර ඔයාලා දැක්ක කියන්නේ පන්ති පැවැත්වුනේ කොහොමද කියලා කියන එක අද ඔයාලා මා ඉදිරියේ නැති වුණා මම ඇවිල්ලා ඉන්නවා ඔයාලා වෙනුවෙන් මගේ යුතුයකම ඉටු කරන්න. හොඳයි දරුවනේ මම හිතනවා දැන් මගේ පන්ති වලට සහභාගී වෙන සියලුම දරුවන් ඒ ප්‍රදේශවලට අයිති අධ්‍යාපනික ආයතන වලින් ඉදිරි මාසයට අදාළ සියලුම නිබන්ධන ටික ඔයාලා මේ වෙනකොට ලබාගෙන ඇති කියලා. අපිට මේ ක්‍රමයක සෑහෙන කාලයක් මම හිතනවා පන්තිය කරගෙන යන්න සිද්ධ වෙයි කියලා වෙලා. ඒකට හේතු වෙන්නේ දන්නවා දැන් තියෙන පවතින තත්ත්වය මොකද කියලා වෙලා. එහෙනම් ඉදිරියේදී මම මේ ක්‍රමයට ඔයගොල්ලන්ට පන්ති දිගටම පවත්වන්න සූදානම්. මගේ පන්ති වලට දැන් සහභාගී වෙන හෝ නොවන කෙනෙක් වෙතත් මේ අයුරින් ඉදිරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් මාසක් සඳහා අදාළ වන නිබන්ධන පොත් ලබා ගැනීමට මෙන්න මේ අංකයට ඔයගොල්ලෝ කෝල් එකක් ලබා දීම කළ යුතුයි. බලන්න එන්නම් ඒකේ තියෙන අංකය 0.7යි 7යි 84යි 26යි 313 ඒ අංකයට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ මගේ WhatsApp අංකය. එහෙමනම් WhatsApp අංකයට මැසේජ් එකක් ලබා දීමෙන් හෝ එහෙම නැත්නම් 0.773යි 816යි 643ට කෙලින්ම මා අමතා විස්තර දැනගන්නත් ඔයගලන්ට පුළුවන්. ඔයගොල්ලෝ ලංකාවේ කොයි දීපාංකරයක හිටියත් අවුලක් වෙන්නේ නැහැ. එහෙමනම් ඔයගලන්ට කුරියර් සර්විස් එක මාර්ගයෙන් ඒ කියන්නේ ඒ මාසෙට අදාළ කරන නිබන්ධන දවස් දෙකක් ඇතුළතදී ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. ඒ වගේම ඊළඟට ඔයගලන්ට ඒකලම මේකේ වීඩියෝ ලින්ක් එක ඔයගලන්ට වෙනවා WhatsApp මාර්ගයෙන් හරි මැසේජ් කරලා හරි ඔයගලන්ට වීඩියෝ ලින්ක් එක එනවා. එතකොට ඉතින් ඔයගලන්ට තියෙන්නේ මා ඉස්සරහා පිට ඉඳගෙන ක්ලාස් එකේ ඉගෙන ගන්නවා වගේම මේ අයුරින් ඉදිරියටත් පන්තිය පවත්වාගෙන යන්න පුළුවන් වේවි. ඕනම කරුණක් දැන ගැනීමට අදාළ ආයතනයේ කියන්නේ ආයතන කළමනාකාරත්වයට සහ එහෙම නැත්නම් පෞද්ගලිකවම ඔය ඉහතින් සඳහන් කළ අංක වලට මායමතීමිනුත් දැනගන්න ඔයගලන්ට පුළුවන්. එහෙම නැත්නම් හරිම ලේසි. ඔබ මගේ WhatsApp අංකය දීලා තියෙනවා. WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. How are you? You okay? ඉතින් කොහමද ජීවිතේ? මට නම් ඉතින් දැන් ඔයගොල්ලන්ව පේන්නේ නැහැ ලොකු කනගාටුවක් දුකක් දැනෙනවා නේද? නමුත් ඕගොල්ලන්ට මාව පේනවා. එහෙමනම් දැන් පොඩ්ඩකට ඉස්සලා කලින් ඔයගොල්ලෝ දැක්කා පොඩි වීඩියෝ එකක් නේද? ඕගොල්ලන්ගේම වීඩියෝ එකක් ඔයගොල්ලෝ දැක්කා පන්තියේදී ඒ ඉගෙනීම් කටයුතු කරන ආකාරය කොහොමද කියලා. එදා ඕගොල්ලෝයි මමයි දෙගොල්ලන්ම ළඟ හිටියා. ඒ ළඟ ඉන්න අතර වාරයේදී තමයි වීඩියෝ කරලා මම ඉගෙනීම් කටයුතු කරේ. නමුත් ඉතින් අද අපිට කරන්න වෙලා තියෙන්නේ මොනවද? අනේ ඕගොල්ලෝ මාළඟ නෑ. නමුත් මම ඔයාලා ළඟ ඉන්නවා. මම ඔයාලා ළඟ ඉන්නවා. ඉතින් ළමයිනේ මේකේ ලොකු වෙනසක් නැහැ. හරිද? දැන් නිබන්ධන මාසිකම නිබන්ධන ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ කරන නිබන්ධනය ඔයගොල්ලෝ අතට අරගෙන ඉවර වෙලා නේද? ඔයගොල්ලන්ට තියෙන්නේ මම විස්තර කරනකොට ඒවා සිංහලෙන් ලියා ගන්න. දැන් ඉතින් මම මේවා ඉදිරියේදී ආයෙ පන්ති වල කරන්නේ නැහැ. අනිත් එකද අපිට පන්ති කරන්න දැන් කොමන වාතාවරණයක් ඉදිරියේදී ඇති වෙයිද කියලා කියන එකත් සැකසහිතයි. ඒක හිතා ගන්න තාම අපිට බෑ. කිසිම දෙයක ඉලක්කයකට අපිට යන්න බෑ නේද? ඒ නිසා දැන් මම මේ ආකාරයට දිගටම ඔයගොල්ලන්ට මේ ඉංග්‍රීසි ටිකේ ඒ කටයුත්ත කරන්නයි සූදානම. ඉතින් මාසෙන් මාසේ ඔයගොල්ලන්ට මොනවාද මේ නිබන්ධන කට්ටල ලැබෙනවා. ඊට පස්සේ සතියක් ගානේ මේ විදියට වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. මම ඉස්සරහින් ඉඳගෙන උගන්වනවා. ඔබ ඉගෙන ගන්නවා නේද? නැතුව නිකන් හැලපේ වගේ ගෙදරට වෙලා හිටියොත් එහෙම දැන් මාස ගාණක් නේද? අවසානයේ අර පුත්තලම් පැත්තේ ඉන්න සත්ත්ව කොට්ටාසයක් ඉන්නේ අන්න උන් වගේ තත්ත්වයකට අපිට පත් වෙන්න වේවි නේද?
එහෙම වෙනවට අපි කැමති නෑ. ඒ අනුව එහෙමනම් අපි අපේ වැඩ කටයුත්තට බයි. ඉස්සලාම දැන් අපේ මේකේ මේ තව ඉතින් නේද? තව එක අවුරුද්දයි දැන් 10 එක අවුරුද්දයි තව තියෙන තව මාසෙකින් ඔයගොල්ලෝ 11යි නේද? ඉතින් ඒ නිසා ළමයිනේ වැඩිපුර අපිට ඉලක්ක කරගෙන යන්න තියෙන්නේ O level exam එක O level විභාගය. ඉතින් ඒ නිසා දැන් මම සූදානම් වෙන්නේ ග්‍රැමර් ව්‍යාකරණ අවස්ථාවන් ටික මොනවාද මේ කරන ගමන් ව්‍යාකරණ ටික කරන ගමන් හලෝ මොනවද? කවුද? හලෝ ඔව් කියන්නේ මේ මම මේ විජිත හේරත් මම කතා කරන්නේ. අයියා මම මේ පන්තියේ ඉන්නේ. හරි දැන් එහෙනම් අපි යමු අවස්ථාවට. sorry ඔයගේ අත්දැකීම් දෙනවා. ඔය ඉතින් අපි බල එඩිට් කරලා දාන්න පුළුවන් නම් අපි ඒක එඩිට් කරලා දාන්න. නැත්නම් ඉතින් ඔය යන්නේ කරගෙන යමු. දැන් ඔයගොල්ලන්ට එහෙනම් අලුත් ලියාගන්න පොතක් හම්බෙලා තියෙනවා. මම ලෑස්ති පොදුවේ මෙන්න මේ පොත එළියට ගන්න. මේ පොත එළියට ගන්න. මේකේ කොටස් අපි දිගට කරගෙන යමු. පන්ති පටන් ගන්න පුළුවන් තත්ත්වය ඇති වුණාට පස්සේ අර පොතේ නතර කරපු දැන් ඉඳලා වෙලා ඉස්සරහට ගමන් කරමු. හරිනේ? තව තියෙන පොත් ගණනාවක් ව්‍යාකරණ අපිට පොත් ඉගෙන ගන්න. ඒ නිසා මේ පොත අපි අහවල් කරගෙන ඉමු. turn to page number 1. බලවන්න එහෙමනම් පළවෙනි පිටුවට. ඒකේ ළමයිනේ උඩින්ම සඳහන් වෙනවා මාතෘකාව articles කියලා වගේ. හරිද? articles කියලා කියන එකේ සිංහල තේරුම. මොනවාද මේ සිංහල තේරුම? ඔව් බාල ගියා ගන්න ඉස්සරහින් ඉන්න අපේ yes කවුද සුසන්තිකානන්ගේ කියන්න බලන්න. මොකක්ද ඒකේ සිංහල තේරුම? නේද? කෙකර ගාලා හරියන්නේ නැහැ කෙල්ලේ. නේද? එහෙමනම් හරි. සර් අපිට ඔබ ගණනලා තිබුණේ නෑනේ කියලා කියනවනේ. හොඳයි අපි එහෙනම් මේකේ සිංහල තේරුම ලියාගමු. පූර්ව පද කියලා. පූර්ව පද. ඒකටම කියනවා ළමයිනේ සිංහල තේරුමක් තවත් තේරුමක් මොකද්ද? අව්‍ය ශබ්ද. බෑකට් කරලා ඉවරලා ඒක දාන්න. මම බොහොම එමීට කරගෙන යන්නේ. අපිට ආදිසියක් නැහැ. හරිද? අනිත් එක දැන් මේ ක්‍රමයට උගන්වනකොට ළමයි නේ අර මොනවාද පන්ති ඉගෙන ගන්නට වඩා පැයයි වීඩියෝ එක දෙන්නේ. නමුත් ඒ වුණාට බල ලෝඩ් එකක් ඉගෙනගෙනවා. දැන් අනේ ගොඩක් දෙමාපියෝ එහෙම මට කතා කරලා ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළා. ඇත්තටම සර් පන්ති ඉන්නවා කියලා කියන එක ළමයාට බොහොම පැහැදිලිව මොනවාද මේ දැනෙනවා. බොහොම හොඳට වැඩ කටයුත්ත කරගෙන යනවා කියලා. ඔයගලන්ටත් එහෙම වෙනවද කියලා මට හිතින් නේද? පොඩි දැන් මගේ WhatsApp අංකේ තියෙනවා මැසේජ් එකක් එහෙම දාන්න කොහොමද වැඩ කටයුත්ත? හොඳද? නරකද? කින්ද මන්ද කියලා. ඊළඟ වාක්‍යයේ තියෙනවා there are two articles in the English language. එවනම් මේකෙන් කියවෙන එකේ සිංහල තේරුම තමයි ඉංග්‍රීසි භාෂාවේ පූර්ව පද ලියපන් ඉතින් බලාගෙන ඉන්න. දෙකක් තිබේ. ඔයගලන්ට ඉස්කෝලේදී සමහර වෙලාවල් වලට මේක තුනක් කියලා ඉගෙනුවට සැබෑවටම මේකේ තුනක් නෑ දෙකයි තියෙන්නේ. බලන්න එමනම් ඒ දෙක මොකක්ද? දේයා කියන්නේ ඒවා නම් අංක 1 බ්‍රැකට් එක තුල තියෙනවා ON කියලා. කියලා කියන්නේ මොකක්ද? අනිත් එක තමයි N කියලා කියන එක. හරිද? ඊට පස්සේ දෙවෙනි වචනේ තමයි ද කියලා කියන අවස්ථාව. ද කියන එක.
ඔයගොල්ලෝ දන්නවනේ කියන එක and කියන එක the කියන එක ප්‍රශ්න පත්‍රයේ පුරාවට තියෙනවා. මේවා ඉදෙන අවස්ථා මොනවද? මොන වගේ අවස්ථාවකටද හිස්තැන් පිළිබීම නම් මේවා එනවා. කොහොමද අපිට වැරදිව මේවා හිස්තැන් පුරවන්නේ නේද? තව ටෙස්ට් වලදී පරිච්ඡේදවලදී මේ වගේ වචන තියෙනවා. එවැනි අවස්ථාවකදී අපි කොහොමද ඒවා තේරුම් ගන්නේ? සියල්ල අපි හඳුනා ගමු. නීති ගණනාවක් මේක අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. හොඳයි ඊළඟ මාතෘකාවටයි අපි යන්නේ. AON are known as the indefinite articles and the as the definite article කියලා වලයි කියන්නේ. තේරුම ලියා ගන්නකො. again simple a අතුනේ සහ n අනියත පූර්ව පද වශයෙන්ද සහ n අනියත පූර්ව පද වශයෙන්ද අනියත පූර්ව පද වශයෙන්ද අනිත් දැන් මේකේ ආරම්භයේදීම මට තව යමක් ඔයගලන්ට කියන්න තියෙනවා. මොකද්ද මේ කියන්නේ අපේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති අයට. හරිද? එහෙමනම් මොනවාද මේ දැන් මේක සමහර අවස්ථාවක් තියෙනවා මේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති අය මේක බලන එක. දැන් අවසානයේ තියෙනවා පොඩි මේ මැසේජ් එකක් ඔයගලන්ට මම මේක අවසානයේ මම කියන්නම්. දැන් එහෙම කෙනෙක් ඉන්නවා නම් මේක බලනකොට මේ වීඩියෝ එක බලනකොට ඔයගලගේ අතේ පොත නැහැ. හරිද? පොත තියෙන්න ඕන. පොත් නැතුව මේක අපිට මේ විදිහට නිකන් වීඩියෝ එකක විතරක් අහුම්කම් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් පොත් ගෙන්නා ගැනීමේ ක්‍රමයක් මේ අපි සතුව තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ කැමති නම් මේ ආකාරයට නිවැරදිව හරියට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න. හරි? මේක කොහෙන් හරි ඕගොල්ලෝ නැරඹුවොත් එහෙම මේකේ තියෙනවා අංකයක් මුලින්ම තියෙනවා මගේ අංකය. ඒ අංකයට මට කෝල් එකක් දෙන්න. කොහොමද සර් අපි මේ පාඨමාලාව දිගටම කරගෙන යන්න හරි කැමති මොනවාද මේ කොහොමද මේකේ නිබන්ධන කට්ටල ඔව් ගෙන්නා ගන්නේ කියලා. ඉතින් එහෙම අයෙක් වෙනවා නම් ඒ අයට මට පුළුවන් මොකද ඔයගලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් අනේ මොනවාද මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඒගොල්ලන්ටත් මොකද සමහර අය ඉන්නවා මම දන්නවා අපේ පන්ති ළමයි නම් එහෙම නෑ කියලා. තවත් කෙනෙක් ඉගෙන ගන්නවට හරි ඊරිසියයි. එහෙම කරන්න එපා. එහෙම කිරුවොත් එහෙම ඒ ළමයට හරියන්නේත් නෑ. හරිද? පුළුවන් තරම් අර සුද්දා කියන්නේ more you give more you given කියලා කියන්නේ. ඒ කියන්නේ දීපු තරමට ලැබෙනවා දරුවනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේක ඔයගොල්ලන්ගේ ළඟම ඉන්න යාළුවෝ කීප දෙනෙකුට මේක පොඩ්ඩක් ෂෙයා කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඇහුවොත් එහෙම මේකේ කොහොමද මේකේ නිබන්ධන මේ පොත් එහෙම ලබා ගන්නේ මේ මාසිකව කියලා වරේලා සර්ට කෝල් එකක් දීලා වරේලා දැනගන්න කියලා කියන්න. එහෙම නැත්නම් WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න කියලා කියන්න මම කතා කරන්නම් කියලා. පැහැදිලි නේද? මම සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ යාළුවෝ 4-5 දෙනෙකුටවත් අපේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති රයිට් 4-5 දෙනෙකුට මේක ෂෙයා කරાવી කියලා. හරිනේ? හොඳයි එහෙමනම් දැන් අපි ගත්තා සහ n අනියත පූර්ව පද වශයෙන් ද එතන ද කියන්නේ th ද නිකන් ද නෙමෙයි සහ n අනියත පූර්ව පද වශයෙන් ද sorry එතන බලන්න සහ n අනියත පූර්ව පද වශයෙන් ද ඒක නිකන් දයන්න ඊළඟට ද නියත පූර්ව පදයක් වශයෙන් ද නියත පූර්ව පදයක් වශයෙන් නියත පූර්ව පදයක් වශයෙන් භාවිතා කෙරේ ද නියත පූර්ව පදයක් වශයෙන් භාවිතා කෙරේ නැත්නම් හැඳින්වේ. පැහැදිලිද? අනියතයි. එහෙමනම් නියත භාවය මොකක්ද කියලා කියන ඉදිරියේදී මම ඔයගලන්ට තවදුරටත් කියලා දෙන්න පහදලා දෙන්න. දැන් යන්නේ ඊළඟ වාක්‍යය. Now let us see the indefinite article on is used. on is used. බලන්න එහෙමනම් තේරුම් ලියාගන්න. දැන් අපි බලමු අනියත පූර්ව පදයන් වන
අනියත පූර්ව පදයන් වන සිම්පල් A අකුර සහ N ANN සහ N භාවිතා වන අයුරු භාවිතා වන අයුරු සහ N භාවිත ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන කට්ටිය නීති ගණනාවක් යටතේ මෙය පාවිච්චි කරනවා. ඒ නීති ටික තමයි මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. දැන් පහලින් දීලා තියෙනවා අංක 1 කියලා වෙලා අපි බලමු පළවෙනි නීතිය මොකක්ද කියලා. A is used before words beginning with consonant sounds. ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි අකුරු වර්ග දෙකයි මොනවද? එකක් කොන්සනන්ට් කියලා කියනවා. කොන්සනන්ට් කියලා කියන්නේ මොනවද? ව්‍යාකරණාක්ෂර. ඒවා ඔයගොල්ලෝ අහලා තියෙනවා. වවල්ස් කියලා කියන්නේ මොනවද? ඔව් ස්වරාක්ෂර. නේද? ස්වරාක්ෂර. එහෙමනම් මෙතනදී කියන වාක්‍යයේ තේරුම ලියා ගන්න. සිම්පල් A අකුර භාවිතා කරනුයේ ව්‍යංජනාක්ෂර ශබ්ද මුලට ඇති ව්‍යංජනාක්ෂර ශබ්ද මුලට ඇති ව්‍යංජනාක්ෂර ශබ්ද මුලට ඇති වචන ඉදිරියෙන් ව්‍යංජනාක්ෂර ශබ්ද මුලට ඇති වචන ඉදිරියේ. හරි එහෙමනම් දැන් බලන්න අපි එක්සැම්පල් දීලා තියෙනවා මේවා අනියතයි නියතභාවයකින් තොරයි දන්නේ හරියට නේද? දැන් බලන්න cat කියන එකේ C අකුර තියෙන්නේ. එහෙමනම් බබල් අකුරක් දෙක නැහැ. බබල් අකුරක් තිබිච්ච පළියටම මේවා දාන්න බෑ. නමුත් මොනවාද මේ ඒ වගේම ව්‍යංජනාක්ෂර අකුරක් තිබුණාම මේවා දාන්න බෑ. ඒකට නීති තියෙනවා. ඒවා තමයි දැන් අපි මේ අධ්‍යයනය කරන්නේ. දැනට එහෙමනම් අපි මේකේ C අකුරක් තියෙන්නේ. C කියලා කියන්නේ ව්‍යංජනාක්ෂර අකුරක්. එම නිසා අපි ඒක කියන එක පාවිච්චි කරනවා. cat ඉස්සරහින් එහෙමනම් cat කියලා කියන එකේ තේරුම මොකද්ද? පූසෙක් කියලා වලලා ගන්න පුළුවන්. දන්නේ නැහැ හරියට. එහෙමනම් පූසෙක්. දැන් අපි උදාහරණයක් ගමු නිකන් මෙහෙම. හරිද? අපේ ගෙදර කවුද? මේ අපේ මේ කෙලිපොඩ්ඩ අම්මට ඉඳලා කියනවා මේ මොකද කියන්නේ? අම්මේ a cat has come. අම්මා ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් අම්මා හිතනවා මොකද්ද? මේ දුව මොකද්ද කියන්නේ? මේ අම්මේ පූසෙක් ඇවිල්ලා. අම්මේ පූසෙක් ඇවිල්ලා කියලා මේකෙල්ල කියනකොට අම්මා දන්නවද මොන පූසද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. අර පූසෙක් ඇවිල්ලා දන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒකේ අනියතභාවය පැහැදිලිනේ. අනියතයි කියලා කියන්නේ අනියතයි. ඒකම ඇවිල්ලා කියනවා මෙහෙම මොකද කියන්නේ? අම්මේ the cat has come. එහෙම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අන්න the cat has come කියන එකේ සිංහල තේරුම මොකද්ද? අම්මේ පූස ඇවිල්ලා. අන්න පූස ඇවිල්ලා කියලා කියනකොට එහෙමනම් පැහැදිලි මොන පූසද කියන වාක්‍ය. එතකොට ද දානවා ඒක දන්නා දෙයක් ගැන කතා කරනකොට ද දානවා කියලා යොමුලා කියලා දෙන්නේ ඉස්කෝලේ. එහෙමනම් දැන් දන්නවා අර පූසා අපේ ගෙදර ඉන්න පූසා නෙමෙයි. අන්න ද කියනවා. පැහැදිලිනේ? නියත සහ අනියත භාවය. ද කියන එකේ තව නීති ගොඩක් තියෙනවා. මම මතක හැටියට මේකේ නීති 20ක් විතර තියෙනවා බලන්න අධ්‍යයනය කරා. ඉස්කෝලේ කියලා දෙන්නේ මොනවාද? ඉස්කෝලේ කියලා දෙන්නේ ළමයිනේ සහ එන් දාන්නේ අනියතයි නම් නියතභාවයක් තොර නම් ද දාන්නේ දන්නා දෙයක් ගැන කතා කරනවා. නොදන්නා දෙයක් ගැන කතා කරනකොට සහ එන් දානවා. දන්නා දෙයක් ගැන කතා කරනකොට ද දාන. ඔය ටික ඇද්ද? පිස්සු කතා කරනවාද? ඕලෙවල් එතකොට එහෙමනම් tree දැන් ඉතින් දැනගෙන අපි ලියාගමු. tree දාන්න මොකක්ද? ගස. tree කියලා කියන්නේ ගස. අවශ්‍ය නම් ඉස්සරහින් තේරුම් ටික ලියන්න යන්න. tree කියන්නේ ගස. ව්‍යාකරණ වල තමයි වැඩි මේකක් දෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා කොහොමද පන්තියේදී එහෙමයි අපි ව්‍යාකරණ තමයි වැඩිපුර මෙයා කරන්නේ. ඊට පස්සේ අපි
ඒ හරහා ව්‍යාකරණ හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම ඒ ව්‍යාකරණ හරහා මොනවාද රචනා කියන්න අපිට පුළුවන්. අදාළ ව්‍යාකරණයෙන් තමයි මේ වාක්‍ය ගන්න. ඒතකොට රචනා ලිවීමේ අවස්ථාව අපිට කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාකරණ දන්නවා නම් ප්‍රශ්න පත්‍රයේ පුරවලා තියෙන්නේ ව්‍යාකරණ. ඒව දන්නවා නම් වාක්‍ය තේරුම් ගන්න පුළුවන්. වාක්‍ය තේරුම් ගත්තාම උත්තරේ හරියට ලියා ගන්න අපිට පුළුවන්කමක් ඇති වෙනවා. ව්‍යාකරණ කරගෙන යන අතරවාරයේදී මම ඕලෙවල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න සූදානම් කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ හවුස් කියලා කියන්නේ නිවස. ඒව දන්නවා. country රට ඒකක් දන්නවා. different problem කියලා කියන්නේ මොකද්ද? වෙනස් ප්‍රශ්නය. එහෙමනම් වෙනස් ප්‍රශ්නය different problem. වෙනස් ප්‍රශ්නය. complex character. complex කියලා කියන්නේ සංකීර්ණ. එහෙමනම් complex character කියලා කියන්නේ සංකීර්ණ චරිතය. සංකීර්ණ චරිතය. complex character සංකීර්ණ චරිතය. සංකීර්ණ චරිතය. very good example. බොහොම හොඳ උදාහරණයක්. බොහොම හොඳ උදාහරණයක්. බොහොම හොඳ උදාහරණයක්. A large and beautiful garden. එහෙමනම් විශාල ලස්සන ගෙවත්ත. විශාල ලස්සන ගෙවත්ත. විශාල ලස්සන ගෙවත්ත. red color new Toyota van. red color ඒ කියන්නේ රතු පාට වූ කියන අර්ථය. රතු පාට වූ අලුත් Toyota van එක. අලුත් Toyota van එක. රතු පාට වූ අලුත් Toyota van එක. පැහැදිලි. එහෙමනම් දැන් අපි යමු ඊළඟ වාක්‍යය. මොකද්ද බලන්න ඊළඟ වාක්‍යය කියලා තියෙන්නේ? a tree. tree කියන එකේ තේරුම ලියන්න ගසක් කියලා. tree කියලා කියන්නේ ගසක්. ගසක්. ඒක උද්දෘත කමායක්. inverted commas. double inverted commas. උද්දෘත කමායට තේරියන්න ගසක් කියන්නේ. ඊළඟට that's mean කියන එකේ තේරුම ලියන්න. ඉන් අදහස් වන්නේ ඉන් අදහස් වන්නේ ඉන් අදහස් වන්නේ ලියන්න. ඉන් අදහස් වන්නේ මොනවාද? mango, දඹ, tangerine, banana, breadfruit, etc කියන්නේ etc. ඉන් අදහස් වන්නේ මොනවාද? mango, අඹ, අඹ, කම දඹ, කම banana කියන්නේ කෙසෙල්, එතකොට breadfruit කියලා කියන්නේ දෙල්, etc යනාදී අවසන් කරන්න එතනින් ඕනෑම ගසක් කියලා. ඕනෑම ගසක්. මේක උදාහරණ මතක් වෙනවද මේකේ මෙන්න මෙහෙම පොඩි පොයම් එකකුත් තියෙනවා නේ. මොකද්ද තියෙන්නේ පොයම් එක? අඹ දඹ නාරන් කෙසෙල් දෙල්. ඊටු හරිය මන් දන්නේ නේ. හරි කෙසේ වෙතත් එහෙමනම් ඔය කියන ඕනෑම වර්ගයේ ගසක්. එහෙමනම් නියත භාවයක් එතනින් පැහැදිලි වෙන්නේ නෑ නේද? ඊළඟට අපි යනවා රූපතනන් තුනක් දීලා තියෙනවා සුද්ධා. ඒ රූපතනන් තුන හඳුනා ගන්න. මොනවාද ඒ රූපතනනේ? පළවෙනි රූපතනනේ ඉන්නවා අපේ කොළුමල්ලි කෙනෙක්.
කැමරාවකුත් කරේ දාන්න මම හිතන්නේ කැමරාව ටිකක් බර ඇති. උගේ කොන්දක් පාත් වෙලා නේ දැන් ඉන්න අපේ ළමයිත් තමයි පිළිමි ළමයි නේ. සමහර අය පන්තියේ කෙලින් හිටගෙන ඉන්න බෑ. කෙලින් ඉඳගෙන ඉන්න බෑ. හොඳ 10ට ගිහිල්ලා තියෙන්නේ. මේ මෙහෙම ඉන්නේ සමහර වවුලු වගේ එල්ලිලා ඩෙස්ක් එකේ නේ. යාගෙට කෙලින් ඉන්නවත් තරම් ෆිට් එකක් නේ. මේ මන් දන්නේ නේද? කෙසේ වෙතත් මේකේ යටින් දෙලා තියෙන වාක්‍යය මොකක්ද? He's got a camera. He's got a camera කියන්නේ ඔහු සතුව මොකද තියෙන්නේ? කැමරාවක් තිබේ. ඔහු ළඟ කැමරාවක් තිබෙනවා. ඔහු ළඟ කැමරාවක් තිබෙනවා. ඊළඟට අපිට ඉන්නවා අපේ නේද ටිකක් ජේතුකාර හැඩ වැඩ. ටිකක් පැෂන් වලට බර කාන්තාව. ටැක්සි ස්ටෑන්ඩ් එකේ ඉන්නේ ටැක්සියක් එනකම් වෙන්න ඇද බලමේම නම් වාක්‍යය මොකක්ද කියලා තියෙන්නේ නේද? She is waiting for a taxi. ඇය ටැක්සියක් එනකම් බලාගෙන ඉඳී. ඇය ටැක්සියක් එනකම් බලා ඉඳී. ඇය ටැක්සියක් එනකම් බලා ඉන්නේ. මොන ටැක්සියද කියන භාවය මෙතන නෑ නේද? ටැක්සියක් එනකම් තමයි බලාගෙන ඉන්නේ. හරි ඊට පස්සේ ඉන්නවා නේද ටිකක් තලත්තෑගී කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව ජනේලේ ළඟට ඇවිදිලා උදේ පාන්දර මොනවාද ජනේලේ අර කර්ටන් එක එහෙම ඇදලා ඒක කියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. මොකද කියන්නේ? It's a beautiful day. මොකද ඒ කියන්නේ? It's a beautiful day කියලා කියන්නේ ඒක ලස්සන දවසක්. ඒක ලස්සන දවසක්. සුන්දර දවසක්. ඒක සුන්දර දවසක්. පැහැදිලි? right okay? ඊළඟ වාක්‍යය කියන්නේ සමානයි one thing or person. එතන ඉස්සරහින් පොඩි ඉදි කැලක් ගහලා ලියා ගන්න තිත්තර පෙළක් තිබේ සිතා මෙන්න මේ වාක්‍යය. යම් දෙයක් හෝ කිසියම් පුද්ගලයෙක්. යම් දෙයක් හෝ කිසියම් පුද්ගලයෙක්. යම් දෙයක් හෝ කිසියම් පුද්ගලයෙක්. යන හැඟීම ගැනදී. යන හැඟීම ගැනදී. හරි බලන්න එහෙනම් යටින් තවත් වාක්‍ය කීපයක් දෙලා තියෙනවා. Alice works in a bank. not in band. එහෙමනම් ලියන්න. ඇලිස් වැඩ කරන්නේ බැංකුවක. ඇලිස් වැඩ කරන්නේ බැංකුවක. බැංකුවක මේක බැංකුවක කියලා කියනවා. ඔව් ඉතින් ආරෙදිදී ඉංග්‍රීසි ආරම්භයෙන් දන්නේ නැත්නම් ඉතින් බැංකුවක නෙමෙයි වැඩ කරන්න වෙන්නේ. මොකේද? බැංකුවක තමයි වැඩ කරන්නේ. නේද? හොඳට ඉංග්‍රීසියක් එහෙම ඉගෙන ගත්තොත් එහෙම නේ. ඔයාලා දැනගෙන පුදුවදී එහෙම ඉඳගෙන නේ. උත් නෑ. ඊයන්තගේ සභාපතිගේ වශයෙන් වගේ පොඩක් ඉඳේම නම් කෝල් එකක් තියෙනවා ආන්සර් කරලා. හරි. නැවතත් අපි යනවා පාඩමට. බලන්න එහෙමනම් මේකේ දැන් අපි ගත්තා Alice works in a bank. ඇලිස් වැඩ කරන්නේ බැංකුවක. not in bank. එහෙමනම් බැංකුවක කියලා කියද්දී in bank කියලා කියන්න බෑ කියලායි කියන්නේ. පැහැදිලිනේ? right. ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාව හඳුනා ගන්න. Can I ask a question? Not ask question කියලා කියන්න බෑ. එහෙමනම් මට පුළුවන් ද ප්‍රශ්නයක් අහන්න? මට පුළුවන් ද ප්‍රශ්නයක් අහන්න? එතකොට can I ask question කියලා කියන්න බෑ. question කියලා කියන්න බෑ. question කියලා කියන එක ඉන්න ඕන නීතියක් වශයෙන් කියලායි සුද්ධ මෙතනදී කියන්නේ. පැහැදිලි? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට I haven't got a car. මට කාර් එකක් නැහැ. I haven't got a car. මට කාර් එකක් නැහැ. I haven't got a car. There's a woman at the bus stop. එහෙමනම් there is කියන එක නෙමෙයි there's කියලා කැටි කරලා දීලා තියෙන්නේ. නේද? ඒ අනුව කාන්තාවක් ඉන්නවා at the bus stop. බස් නැවතුමේ. කාන්තාවක් ඉන්නවා බස් නැවතුමේ.
කාන්තාවක් ඉන්නවා බස් නැවතුමේ. හොඳයි ඒ පළවෙනි නීතිය වශයෙන්ුයි අපි අධ්‍යයනය කළේ ඒ කොටස. දැන් මම යන්නම් දෙවෙනි නීතිය රසකරන බලන්න ඉංග්‍රීසියෙන් මොනවද ඒක දීලා තියෙන්නේ කියලා. And is used before words beginning with vowel sounds. සිංහල තේරුම ලියා ගන්න එකේ. and භාවිතා කරන්නේ මේ නීතිය ඔයගොල්ලෝ කලින් අහලා තියෙන ඒවා කීපයක් තියෙනවා දෙකක් තුනක්. අනිත් ඒවා තමයි හරියාකාරව අධ්‍යයනය කරන්න ඕනේ. and භාවිතා කරන්නේ ස්වර ශබ්ද මුලට ඇති වචන ඉදිරියේදී. and භාවිතා කරන්නේ ස්වර ශබ්ද මුලට ඇති වචන ඉදිරියේ. හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සිංහල භාෂාවේ ස්වර අක්ෂර මොනවද? ස්වර අක්ෂර. දැන් ඉංග්‍රීසි භාෂාවේ මොනවද? හරිද ස්වරාදු. ඒක දන්නවා. A E I O U කියලා දන්නවා. නේද? ඉතින් දැන් ඒ අක්ෂර වලට සිංහල භාෂාවේ අක්ෂර වශයෙන් හැදින්වෙන්නේ ඊට සමානව මෙන්න මේ මොනවද? අ ආ ඈ ඈ ඊ ඊ ඒ ඒ ඔ ඕ යන අක්ෂර වේ. ඔන්න ඕවා තමයි අපි සිංහල භාෂාවේදී හඳුන්වන්නේ. පැහැදිලි නේද? අනිවාර්යයෙන්ම අපිට ඇන් කියලා කියන එක දාන්න වෙන්නේ එහෙමනම් ස්වර අකුරක් තිබුණාම දාන්න බෑ. ස්වර අක්ෂරයක් තිබුණාම දාන්න බෑ. ස්වර සවුන්ඩ් එකක් තියෙන්න ඕන. ස්වර සවුන්ඩ් එකක් තියෙන්න අවශ්‍ය කරනවා. පැහැදිලිද? අපි කරගෙන යමු ඉස්සරහට තවදුරටත් මම ඒවත් පැහැදිලි කරන්න. turn to other page. හරවන්න දෙවෙනි පිටුවට. දෙවෙනි පිටුවේ එහෙමනම් තියෙනවා වගුවක් ගහලා මේ 30ම මේ 10 11 ශ්‍රේණි වලදී අහන වචන සෙට් එකක් දීලා තියෙනවා. අපි බලමු එහෙමනම් ඒ වචන සෙට් එක මොකක්ද කියන වත් and දැන් ඒ අකුර වවල් අකුරක් නේ. ඒ වගේම ආ සවුන්ඩ් එක එනවා. එහෙමනම් an apple දැන් පොඩි කාලේ නම් ලෝක උගන්වන්නේ apple කියලා නේද? right දැන් ඉතින් ලොකු වුණාට පස්සේ අර මොනවාද මේ පොඩි කාලේ ඉගෙන ගත්තේ වචන ශබ්ද කිරීම ලොකුයි. ඉතින් ඒවා ඉතින් එච්චර වැදගත්කමක් දරන්නේ නැහැ නේද? කෙසේදත් an apple මොකක්ද කියන්නේ? apple එක. apple එකක් කියන්නේ apple ගෙඩියක් කියලා ගමු. apple එකක් කියන එක අපලයක් වගේ වෙනවා. එතකොට නේ එහෙමනම් apple ගෙඩියක්. and ඒක කියන්නේ සවුන්ඩ් එක මොකක්ද? ඒ සවුන්ඩ් එක එනවා. අ ආ ඈ ඊ අ ආ ඈ ඊ ඒ ඌ ඔ අන්න එතකොට ඒ සවුන්ඩ් එක එනවනේ. එහෙමනම් අපිට ඇන් දාන්න වෙන්නේ and ඒක සිංහල දේවල් යාගන්න අක්කරයක් කියලා. ඒක කියන්නේ අක්කරය. ඇන් එක කිව්වම අක්කරය. ඊළඟ එකේ ඇස් කියන එකේ තව ඉස්සකුරක් දාගන්න ඒකට. තව ඉස්සකුරක් දාගන්න. එහෙමනම් ඒකට එන්න ඕන මොකද්ද? NS කියලා ASS NS NS කියලා කියන්නේ බූරුවෙක්. NS කියලා කියන්නේ බූරුවෙක්. and author O sound එක එනවා. author කෙනෙක් කියන්නේ ළමයි මේ කතෘවරේ. and author කතෘවරේ. an American ඒ කියන්නේ ඇමරිකානුයි. ඇමරිකානු ඉතින් හරියටම ඇත්තටම කානුවම තමයි උන්නේ. රටවල් වලට එක එක විපත් කර නේද? ඒකනේ දැන් උන්ගේ රටකට ඔය පරදීලා තියෙන්නේ නේ. and essay රචනාව. and essay රචනාව. an efficient teacher. ඒ කියන්නේ efficient කියලා කියන්නේ කාර්යශූර. කාර්යශූර ගුරුවරයෙක්. හරියට අපේ වයඹ පළාතේ ඉන්න හොඳම ඉංග්‍රීසි ගුරුවරයා වගේ කවුද?
මිස්ටර් නෙල්සන් නේද? නෙල්සන් සර් වගේ එයාලා ගත්තොත් ඇත්තටම හරියට ඉතාමත් කාර්යශූර ගුරුවරු වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. an identity card. Identity card. ඒ කියන්නේ මොනවද? හැඳුනුම් පතක්. හැඳුනුම් පතක්. හැඳුනුම් පතක්. අනිත් ළමයිනේ ඔබ සද්ද කරන ආකාරය බලන්න අපේ මිනිස්සු ගොඩාරියක් අපේ මේ සහෝදරියෝ ඕක වචනේ කියන්නේ කොහමද? identity card කියලා. ඒ කියන්නේ විශේෂයෙන් පොලිස් කාර්යයක් ගත්තොත් එහෙම නේද? නතර කරලා ඉවරලා මොනවද කියන්නේ? ගන්නවා තමසක identity card එක. හරිද වැඩි? හරිද වචන සද්ද කෙරුවා. එතකොටම දන්නවා මූට ඉංග්‍රීසි මොන වගේ තත්ත්වයක දැනුමක්ද මූට තියෙන්නේ කියලා නේද? එහෙමනම් එයා කිව්වනම් එහෙම identity card කියලා කිව්වනම් දැනුම් තත්ත්වය පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. බැරි වෙලාවකත් identity card කියලා කිව්වොත් එහෙම අරගේ තත්ත්වය නේද? ඒ වගේ අයත් එක්කලා ඉතින් අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ. නියම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ නේ. මොනවාද අපිට කියන්න ඕන අර කවිය කිව්වනම් නේද? ඌ හිතන්නේ තද කඩුකාරයෙක් කියලා. මොකද්ද කවිය? මට දැන් එක හරියට මතකත් නැහැ. මොකද්ද බං ඒ කවිය? twinkle twinkle land නේද? දරේලා පොලිස් කාර්යය identity card කියන්නේ තු identity card ගන්න කියලා කිව්වොත් එහෙම කියපිය I am sorry sir twinkle twinkle little stars up above the world so high කියලා කියාගෙන අපි අරගෙන ගියාම අර මොකද ඒදානේ පොලිස් කාර්යය අම්මට යකෝ මේක මාර කඩුකාරයෙක් නේ කියලා ගෝ කියලා කියයි නේ. මම නම් මොන හරි දෙයක් අවුවිච්ච ගමන් දැන් මම රට වටේම යනවා මගේ identity card එක නෑනේ නේද? එතකොට ඉල්ලුවත් එහෙම මම ওই කවිය තමයි කියන්නේ වගේ පොලිස් කාර්යයක් එක්කලා. නියම ඉංග්‍රීසි කතා කරනකොට උන් කළ වැඩක් නැතු. එහෙමනම් ඊළඟට අපි යමු an orator. මම පැන්න නේද වචනයක් දෙකක්. හරි sorry. බලන්න එහෙමනම් an essay කියලා ගත්තට පස්සේ ඊට පස්සේ කියනවා an easy sum කියලා. easy sum කියන්නේ ලේසි ගණන. ඔයගලගේ ප්‍රශ්න පත්‍රවල තියෙන ගණන් වලට අපි ඉංග්‍රීසියෙන් sum කියලා කියන්නේ. easy ගණන. easy ගණන. ඊළඟට efficient teacher. ඒක හරි. identity card. හරි. an orator. orator කියලා කියන්නේ තමයි මේ දක්ෂ කතිකයෙක්. දැන් සමහර කට්ටිය ඉන්නේ අපි බාධනයේ හිතුවේ ගත්තොත් එහෙම නේද? ඊට දක්ෂයි කතා කරන්න චතුරභාවයක් තියෙනවා කාටද? අර විමල් වීරවංශ කියලා කියන හාදයක් නේද? මේ පොරට ටික චතුරත්වයක් තියෙනවා නේද? නැතුව ඉතින් ඔය හොඳට අධ්‍යාපනයේ ලබාපු පොරවල් නෙවෙයි JVP කාර්යයේ දවස්වල නේද? ඒ චතුරත්වයෙන් තමයි මිනිහා ඔච්චර දුරක් ඇවිදින්න වෙලා තියෙන්නේ. දැන් යන්න අනිත් පැත්තට number 11 and objection එකක් කියන්නේ මොකක්ද? objection කියන්නේ විරෝධයක්. objection කියනවා විරෝධයක්. දැන් සමහර අයගෙන් අහනවා ඔය අයියලා අක්කලා ඉංග්‍රීසි දවනු දන්නේ නැතුන් ඉන්නවනේ නේද? දැන් යාළුවලා ඉන්න අයියෙන් අහනවා අක්කා මොනවද අහන්නේ? අයියෙන් අහනවා අක්කා මොකද්ද කියන්නේ මේ ඔයගොල්ලන්ගේ ගෙදරින් මේ objection එකක් නැද්ද දෙමව්පියන්ගේ? ඉතින් අරුව ඒක දන්නේ නැත්නම් එහෙම නේද? objection කියන එකේ තේරුම දන්නේ නැත්නම් එහෙම නේ? මාර අප්සෙට් එකක් වෙන්නේ නේ. ඉතින් ඕගොල්ලෝ දැනගන්න. ඒ objection කියන්නේ මේකයි විරෝධයක් කියලා කියන අවස්ථාව. 12 වෙනි එක and optional subject කියලා කියන්නේ වෛකල්පිත විෂය. The other one an oval ground ඕවලාකාර බිම මොකක්ද ළමයි මේ ඕවලාකාරයි කියලා කියන්නේ? ඕවලාකාරයි කියලා කියන්නේ මේ බිජ්ජක හැඩයගත්ත. බිජ්ජ කියලා කියන්නේ මොකද්ද? බිත්තරේනේ නේද? එහෙමනම් බිත්තරේක හැඩගත් මේ ග්‍රවුන්ඩ් එකකට අපි ඉඳලා කියනවා ඕවලාකාරයි කියලා ඉවරයි. පැහැදිලි? ඊළඟ එක නම් අපි කවුරුත් පොඩි කාලේ වල අහලා තියෙනවා an umbrella කුඩයක්. ඊළඟ එකේ ස්පෙලිං බලන්න හරිද කියලා UGLY කියලා කියන්නේ එතන D අපිට පොඩ්ඩක් එහෙම මේ ටිකක් කලබල කරලා තියෙනවා නේද? බලන්න ඒක හරියට එන්න ඕන. UGLY an ugly situation කියලා කියන්නේ අශෝභන දැක්ම.
and ulcer එකක් කියලා කියන්නේ මොකක්ද ulcer එකක් කියන්නේ තමයිනේ ulcer එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කකුලක තුවාලයක් ආවා කියන්නකෝ නේද ඊට පස්සේ ඒ තුවාලේ ඉතන ගණන් ගන්න නැතුව සමහර කට්ටිය හිටියොත් එහෙම ඒක අර පොඩි එක තුවාලේ ඇවිල්ලා සතේ වගේ තුවාලේ ඇවිල්ලා ඊට පස්සේ සත් 10 වගේ වෙනවා උඹලා සත් 10 වත් දැකලා තියෙනවද ඔය කියන්නේ දන්නේ නැහැ ඊට පස්සේ රුපියල වෙනවා ඊට පස්සේ රුපියල් 2 වෙනවා රුපියල් 2 කාසිය තියෙන්නේ ඒ වගේ ලොකු වෙනවා නේ ඒ වගේ ලොකු තත්ත්වයට ආපුවාම ඇවිල්ලා පණුව ගහලා තුවාලෙට නේද පණුව එහෙම මෙහෙම බල්ටි ගහන තත්ත්වයට එනකොට අන්න අපි ඉඳලා කියනවා මේක තුවාලයක් නෙමෙයි ડોක්ටර් කියනවා මොනවාද අල්සර් එකක් කියලා අල්සර් කියලා කියන්නේ ඔඩු දුවපු වණය අර වගේ අර මහා ලොකු තුවාලයකට තමයි පණුව ගහලා තියෙන තුවාලයකට තමයි අල්සර් එකක් කියලා කියන්නේ ඔඩු දුවපු වණය an uncle මාමා කෙනෙක් an opinion අදහස an odd person කෙනෙක් කියන්නේ කවුද odd person කෙනෙක් කියලා කියන්නේ දැන් සමහර අය අපි පන්තියේම කරන අවස්ථාවවලදී ඔයගොල්ලෝ පන්තියේ යන අවස්ථාවවලදී නේද ගේට්ටුව ළඟට වෙලා නිනා වෙවි එහෙම මෙහෙම ඔය නිකන් නේද උකුළු මුකුළු පාන ටිකක් නැදිවි පොරවල් ඉන්නේ නේ අවුරුදු මේ 55ක් 60ක් 65ක් වගේ ගිය කට්ටිය අර ළමයා දිහා බලනවා hina වෙනවා නේද ඒ වගේ එතකොට ඒ දිහා දකින්න අපේ ළමයි සමහර විට ගෑනු ළමෙක් වෙන්න ඇති පිළිදු ළමෙක් වෙන්න ඇති එයා ඉඳලා කියනවා අනේ අන්නනේ odd person කෙනෙක් කියලා කියනවා මොකක්ද එතකොට මේ odd person කියලා කියන්නේ odd person කියලා කියන්නේ දරුවනේ එතන පිස්සු පොරක් කියලා කියන අර්ථය. පිස්සු පොරක් odd person. පිස්සු පොරක්. last one අවසාන එක බලන්න. අවසාන එක තියෙන්නේ utter fool. සද්ද කරන්නේ utter fool කියලා. මොකද මේ utter fool කියලා කියන්නේ? අපිට ගත්තොත් කැබිනට් එක තියෙනවා නේද? කැබිනට් කියලා කියන්නේ ඔයාලා ගෙදර තියෙන කැබිනට් එක නෙමෙයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ ඉන්නවා utter fools ලා සෑහෙන නේද? ඔව්. ඒ කියන්නේ utter fool කියලා කියන්නේ utter fool කියලා කියන්නේ ළමයි මේ මෝඩයාගේ ගණය. ඒ කියන්නේ මොකද්ද? මෝඩයා වැඩි කිරීම. ඒකනේ මෝඩයාගේ තුන්වෙනි බලය කියලා කියන්නේ නේද? ගණිතේ නම් මම වැඩි දන්නේ නැහැ. මෝඩයාගේ ගණය කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ utter fool කියලා කියන්නේ අමුම කිරිම කිරි මැටි මැට්ටට කියන්නේ මොකද්ද? utter fool කියලායි කියන්නේ. එතකොට ගන්න පුළුවන් කිරි මැට්ටා කියලා. කිරි මැට්ටා කියලා කියන්නේ utter fool. එතකොට දැන් පැහැදිලි එහෙමනම් මේ කොටස ඊළඟ කොටසයි දැන් අපි යන්නේ. එතන කියනවා ළමයිනේ ඉංග්‍රීසි වලින්ම තිබුණාට මේ ඉදිරි නිබන්ධන ඉංග්‍රීසියෙන්ම තමයි තියෙන්නේ. ඒවා බය වෙන්න එපා මේ කලසුද්දා සේරම ලස්සනට මම සිංහලෙන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. දැන් ඉතින් මේ අද ඊයේ නෙමෙයි මම අම්මුනේ දැන් නේද? සමහර ළමයි දැන් මේ පහේ ඉඳලා මේ මුන් එන්නේ. පහේ ඉඳලා එන්නේ. ඉතින් එතකොට දන්නවනේ මම කියන්නේ බකාව මොකද්ද කියලා අලුතෙන් කියන්න දෙයක් නෑ නේද? දැන් නැති අයටයි මම මේ කිව්වේ සමහර කට්ටිය මේවා මගේ පන්සලේ නැති ළමයිත් මේවා අහන්න බලන නිසා. හරි ඊළඟ මාතෘකාව and not a before a e i o u. ඒක ලියා ගන්න දෙයක් නෑ පැහැදිලි. එහෙමනම් මේ and දාන්න කියලා කියන්නේ ඒ දාන්න එපා කියලා කියනවා මොනවලද? a e i o u තියෙනවා නම් එහෙම. හරිද? හැබැයි මෙතන මතක තියාගන්න ඕන හරි කරගෙන යද්දී අපිට උදාහරණයක් හම්බෙයි. ඒ උදාහරණ හම්බුනහම මම මෙතනදී කතා කරන්න. දැන් බලන්න දීලා තියෙනවා do you want an apple or a banana? එහෙමනම් එතන apple කියලා කිව්වේ ඒ අකුර වවල් සවුන්ඩ් එකක් තියෙන නිසා banana කියලා කිව්වේ b අකුර වවල් සවුන්ඩ් නොවන නිසා. ඒ කියන්නේ ව්‍යාකරණ අක්ෂර සවුන්ඩ් එකක් වන නිසා. මේවා ඇත්තටම අකුරු නෙමෙයි මේවා ඉස්කෝලේ ඉගෙනුවට අකුරු කියලා අකුරු නෙමෙයි මේවා ශබ්ද කියලායි හඳුන්වන්නේ. ඒකයි මම මාතෘකාවට දුන්නේ අව්‍ය ශබ්ද කියලා. හරිනේ? හොඳයි එහෙනම් දැන් මේක තේරුම ලියාගන්න. ඔබට ඇපල් ගෙඩියක්ද එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක්ද ඕන? ඔයාට ඕන ඇපල් ගෙඩියක්ද කෙසෙල් ගෙඩියක්ද?
ඔයාට ඕන ඇපල් ගෙඩියක්ද කෙසෙල් ගෙඩියක්ද? the other one. දැන් මේ ස්පීඩ් නෑනේ මම යනවානේ. පන්තියේ කරන විදිහටමයි යන්නේ. ඒකට සමයකට කියන්නේ අනේ සර් මේක ලියාගන්න බෑ අවසර ධර්මතාවකට ගහලා කරගෙන යනවා. එහෙම නෑ. බොහොම එමීට කරගෙන යන්නේ. මේ විදිහට ඔයගොල්ලෝ ලියාගන්න මොනවා හරියක් අහන්න දෙනවා නම් අර විදිහට අහන්න WhatsApp ක්‍රමයට මැසේජ් එකක් දාන්න. හොඳයි ඊළඟට I am going to buy a hat and an umbrella. එතකොට ඉතින් පැහැදිලිනේ hat කියන එකේ චතුර නේද? දාලා තියෙනවා. umbrella කියන එකේ u අකුර ඒ වගේ sound එකේ ඉන්නේ ආ කියලා and දාලා තියෙනවා. හොඳයි ඒ අනුව දැන් අපි අමු එහෙමනම් තේරුම ලියා ගන්න. I am going to buy a hat and an umbrella. මම හදන්නේ මිලදීලා ගන්න තොප්පියක් සහ කුඩයක්. තොප්පියක් සහ කුඩයක්. There was the other sentence, there was an interesting program, ඔක program කියලා සමහර කට්ටිය කියනවා on TV last night. ඒකේ සිංහල තේරුම සම්පූර්ණ ලියා ගන්න ඉන්න මදි. පොඩ්ඩක් ලියා ගන්න එහෙමනම්. There was an interesting තිබුණා රසවත් TV වැඩසටහනක් ඊයේ රෑ. තිබුණා රසවත් TV වැඩසටහනක් ඊයේ රෑ. last night කියන්නේ ඊයේ රෑ නැතු අන්තිම රෑ නෙමෙයි. next one. Also an hour, it is not pronounced an hour කියලා වල එක pronounce වේ. එහෙමනම් an hour. අන්න ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මොකද hour කියලා කියන එකේ h අකුරු වවල් අකුරක් නෙවෙයිනේ සර්. අන්න හැබැයි ඒකට sound එක ඇවිල්ලා තියෙන්නේ. ආ කියන sound එක ඇවිල්ලා. එම නිසායි අපි an කියලා කියන එක යොදාගෙන තියෙන්නේ. පැහැදිලි නේද? එහෙමනම් an hour කියන්නේ පැයක්. පැයක් කියන අර්ථය. යුනිවර්සිටි. අන්න තව ළමයෙකුට මම දැන් මේ නීතිය මම කිව්වා. කෙනෙකුට හිතන්න පුළුවන්. ඇයි සර් එතනට දැන්නේ? U අකුර වවල් අකුරක් මේ. අපිට සර්ලා කියලා දීලා තියෙන්නේ වවල් අකුරක් තියෙනවා නම් and දාපල්ලා ව්‍යාකරණ අක්ෂර අකුරක් තියෙනවා නම් දාපල්ලා කියලා. දැන් එහෙනම් ඒවා හොඳට තේරුම් ගන්න. එහෙම තිබුවාම අපිට and දාන්න බෑ කියලා. හරි. දැන් මෙතනදී බලන්න එහෙනම් මම මේක කියලා දෙන්න. යුනිවර්සිටි කියලා කියන්නේ දරුවනේ මොකද්ද? යුනිවර්සිටි. බලන්න එතකොට අර සවුන්ඩ් එක එනවාද කියලා. හරිද? U කියන එකේ අ ඈ ඊ ඒ ඌ ඔ. ඔව් මම කිව්වද U කියලා. දැන් මේකේ U නේ සවුන්ඩ් එක එන්නේ. U සවුන්ඩ් එක එන්නේ නෑ නේද? අන්න ඒ නිසා අපි දාගත්තේ. ඒවට අහුවෙන්න එපා විභාගෙදී. ඕවට යුනිවර්සිටි විශ්වවිද්‍යාලය pronounce university සද්ද කරන්නේ යුනිවර්සිටි කියලායි සවුන්ඩ් එක එන්නේ නෑ. ඒ වගේම තමයි අනිත් එක ඊ අකුරක් තියෙන්නේ දාලා තියෙන්නේ. සද්ද කරන්නේ යුරෝපියන් country කියලා. යුරෝපියන් country. එතකොට අර විදිහට හිතන්න එපා ඈ. ඇයි තියෙන්නේ දැන් දැක්කම ළමයි ගමම්ම ළමයි මොකද කරන්නේ? ඊ අකුරක් තියෙන හැන්දා. ඊට පස්සේ ඉතින් කියලා වෙනවා නේද? European country, යුරෝපියානු රට. Pronounce you. එවනම් you pro. You අකුරයි pronounce. හොඳයි. ඒ අනුව තුන්වෙනි නීතියත් අපිට ඉගෙන ගන්න අද වෙලාව තියෙනවද? ඔව් අපි ගමු එහෙමනම් තුන්වෙනි නීතිය මොකද්ද? හතරවෙනි නීතිය. ඔව් තුනට අපි කරලා ඒකේ පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසය ඔයගොල්ලන්ට මම ගෙදරදී කරන්න දෙන්න. බලන්න ඊළඟට තුන්වෙනි එක we use and when we say what a thing or a person is කියලා ලයිකිය. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. සිංහල තේරුම ලියන්න. ලියන්න මේ ආකාරයට සිංහල තේරුම අපි කියන විට කිසියම් දෙයක්
අපි කියන විට කිසියම් දෙයක් හෝ යම් පුද්ගලයෙක් පිළිබඳ හෝ යම් පුද්ගලයෙක් පිළිබඳ යම් පුද්ගලයෙක් පිළිබඳ අපි සහ n යොදා ගනි. අපි සහ n යොදා ගනි. අපි සහ n යොදා ගනි. හොඳයි. බලන්න උදාහරණ the sun is a star. හිරු යනු තරුවකි. හිරු යනු තරුවකි. හිරු යනු තරුවකි. football is a game. පාපන්දු යනු ක්‍රීඩාවකි. ගේම් එක. Dallas is a city in Texas. එහෙමනම් Dallas යනු ටෙක්සාස් හි නගරයකි. Dallas යනු ටෙක්සාස් හි නගරයකි. Dallas යනු ටෙක්සාස් හි නගරයකි. A mouse is an animal. it is a small animal. Mouse මීයෙක් යනු කුඩා සතෙකි. මීයෙක් යනු කුඩා සතෙකි. sorry මීයෙක් යනු සතෙකි. මීයෙක් යනු සතෙකි. It's a small animal. ඌ කුඩා සතෙකි. ඌ කුඩා සතෙකි. Joy is very nice person. Joy යනු රසවත් පුද්ගලයෙක්. ඒ කියන්නේ ජෝයිව කාලා හපලා බලලාද? නෑ. ක්‍රියාකලාපයන් අනුව රසවත් පුද්ගලයෙක්. ඊළඟ මාතෘකාව we use a and for jobs etc etc. ලියාගන්න ඉස්සරහින් හිතේ වෙලා තිබේ සිතා රැකියාවන් සඳහා සහ n භාවිතා කෙරේ. ටිකක් ඉක්මනට ලියාගම අපිට දැන් කාලය අවසන් වෙගෙන යන්නේ. රැකියාවන් සඳහා සහ n භාවිතා කෙරේ. රැකියාවන් සඳහා සහ n භාවිතා කෙරේ. go through the example. A what's your job? මොකක්ද ඔයාගේ රැකියාව? මොකක්ද ඔයාගේ රැකියාව? B උත්තර දෙනවා. I am a dentist. Not I am dentist. එහෙමනම් මම දන්ත වෛද්‍යවරයෙක්. දත් දොස්තර කෙනෙක්. කියන්න බැහැලු I am dentist කියලා කියන්න බැහැ. මම දන්ත වෛද්‍යවරයෙක්. දත් දොස්තර කෙනෙක්. The other one, what does Mark do? Bracket එකේ තියෙනවා he is an engineer. Mark මොනවද කරන්නේ? ඔහු ඉංජිනේරුවෙක්. ඔහු ඉංජිනේරුවෙක්. Would you like to be a teacher? ඔයා ගුරුවරයෙක් වෙන්න කැමතිද? ඔයා ගුරුවරයෙක් වෙන්න කැමතිද? රැකියාවන් සඳහා බහුලව සහ n භාවිතා කරනවා කියලා මේ මාතෘකාවෙදි කියන්නේ. ඔයා ගුරුවරයෙක් වෙන්න කැමතිද? Beethoven was a composer. ඔයගොල්ලෝ අහලා තියෙනවා බීතෝවන් කියලා කියන පුද්ගලයා නේද? Beethoven was a composer.
බීතෝවන් යනු ගීත රචකයෙකි. ඉතාම දක්ෂ විදිහට ගීත රචනා කරපු කෙනෙක් හැටියට බීතෝවන් කියලා කියන පුද්ගලයා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි Picasso was a famous painter. Picasso යනු ප්‍රසිද්ධ පින්තාරුකරුවෙකි. Picasso යනු ප්‍රසිද්ධ පින්තාරුකරුවෙකි. Are you a student? Are you a student? ඔයා සිසුවෙක්ද? ඔයා සිසුවෙක්ද? හරි. Exercises. අභ්‍යාස වගේක් දීලා තියෙනවා. එන ආකාරය එකක් දෙකක් තියෙනවා. ඒව බලලා තනියෙන් මේක කරලා තියන්න ඕන ලබන සතියේ මම මේව සාකච්ඡා කරනවා. හරිද? write AON බලන්න. an old book. An old book. දෙවෙනි එක බලන්න. window තියෙන. a window. The third one house තියෙන්නේ. එහෙමනම් a house. ඒ විදිහට ඉතුරු ටික එහෙමනම් කරනවා. හොඳයි ග්‍රාමර් පීරියඩ් එක අපි අපි අවුරුද්දේ අවසන් කරනවා. දැන් ඔයගලන්ට දීලා ඇති ප්‍රශ්න පත්‍රය. දීලා තියෙනව නේද? ගන්න ප්‍රශ්න පත්‍රය එළියට මෙන්න මේ ප්‍රශ්න ටික ගෙදරදී ඔයගොල්ලෝ කළ යුතු වෙනවා. මේ ප්‍රශ්න ටික ගෙදරදී කරන්න 2016 වයිබ පළාතේ 10 වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ ප්‍රශ්න පත්‍රය. බලන්න එනවා. දැන් මේ කෙනා 2016 ලිව්ව මේ ළමයා මගේ ලකුණු කීයක් අරන් තියෙනවද මේ 10 වෙනි ශ්‍රේණියේ ළමයා ප්‍රශ්න පත්‍රයට බලන්න. ලකුණු 93ක් අරගෙන තියෙනවා. හරි. ඒගොල්ලෝ හරි ලක්ෂයි. හරිද? එහෙමනම් ඕගොල්ලෝ මෙතන ඊටත් වඩා ලකුණු ගන්න පුළුවන් දක්ෂ ළමයි ඉන්නවා. try කරන්න. හැමතිස්සෙම සුද්දා කියන්නේ මොකද්ද? try don't give failures are the pillars of success says like that in foreign. සුද්දා ඔහොමනේ කියන්නේ. නේද? උත්සාහ කරන්න සාර්ථකත්වයේ රඳා පවතින්නේ වැඩි තමයි. කවදාවත් සැලෙන්න එපා. කොරෝනා නෙමෙයි දෙකොරෝනාව සැලෙන්න එපා. හරි. කොහොම හරි අපි ඉදිරියට යන්න අදිස්ථාන කරගන්න. හොඳයි පළවෙනි ප්‍රශ්නේ බලන්න. fill in the blanks in the following short exchanges. ඒ කියන්නේ මොනවද? හුවමාරු කරදී ඇති වචන. exchanges කියලා කියන්නේ හුවමාරු කරදී ඇති වචන. using the words from the boxes. boxes වල දීලා තියෙන වචන පාවිච්චි කරන්න. මේවා දීලා තියෙන්නේ මේ තනින් දීලා තියෙන්නේ හරි වචනේ ලියන්න කියලා කියන්නේ. write the correct letter in the blank. The first one is done for you. පළවෙනි එක ඔයගොල්ලෝ වෙනුවෙන් කරලා තියෙනවා. ඒක විතරක් මම කරන්නේ. අනිත් ඒවා බලන්න බාර කරනවා. ඒ අනුව එහෙමනම් අපි බලමු ඒ කියනවා රනිල් මොනවද කියන්නේ shall we උත්තරේ සීලු play volleyball හරි නේද shall we play volleyball අපි volleyball සෙල්ලම් කරමුද ඔව් එහෙමනම් දන්න සිංහලෙන් ඉංග්‍රීසි උගන්වන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ හරි දන්න සිංහලෙන් හරි හොඳටම සිංහල ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයිද මම හරි ඒ නිසා ඒ කියන්නේ මම පොඩ්ඩක් කනගාටු වෙනවා සමහර අවස්ථාවක් තියෙනවා සිංහල වගේ ඒ ගැන මේවා වෙන්න එපා මම සිංහල උගන්වන ගුරුවරයෙක් නම් නෙමෙයි නේද දන්නවනේ හරි එහෙමනම් ඉතුරු ටික ඔයගොල්ලෝ හරියාකාරව කරන්න test number 2 කරන ආකාරය බලන්න read the paragraph මේ ඡේදය කියවන්න and fill in the blanks with the correct form නිවැරදි නිර්මාණ of the pronoun කියලා කියන්නේ මොනවද සර්වනාමය නාමයක් වෙනුවට දාන වචනය pronouns හරි දැන් අනිත් පොතේ අපි මේ pronouns එහෙම පිටු ගණන් අපි සාකච්ඡා කරගෙන යනවා දැනට අපි පොත් දෙක මාරු කර කර ඉගෙන ගමු නේද මේක ටිකක් ගිහිල්ලා ආයෙත් අර පොතට ගිහින් ඒක ටිකක් ඉගෙනගෙන ඒ විදිහට අපි දීර්ඝ වශයෙන් O level paper එකට අවශ්‍ය කරන සහ උසස් පෙළ විභාගයකට අවශ්‍ය කරන ව්‍යාකරණ කොටස් මොනවාද කියලා කියන එක හරියාකාරව අධ්‍යයනය කරගෙන යමු. The first one is done for you. Sugar and Ayya good friends. අයියා කියන්නේ ටිකක් අමුතුයි වගේ නේ. අයියා කියන්නේ ඔයගොල්ලෝ හිතන්න එපා මල්ලි කියලා තියෙනවද කියලා. මේ අයියාවට මල්ලි එන්නේ නෑ. සුගත් සහ මම මොකද යහළුවෝ එහෙමනම් V කියලා එකේ දීලා තියෙනවා. ඒකමයි එන්නේ. V කියලාමයි එන්නේ. ඒක උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා. ඒක ටික කරා. මේවට උත්තරේ ලබන සතියේ එහෙමනම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න දෙවෙනි වීඩියෝ ඒකේ පැහැදිලිනේ.
හොඳයි. ඊළඟ සතියේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ අර පොතත් ලෑස්ති කරගෙන තියාගන්න. ඒ පොත මම ඔයගලන්ට කලින් දීලා තියෙනවා මොනවාද? parts of the body ශරීරයේ කොටස් මට මතකයි අපේ මේකෙල්ල නේද ඉඳලා කිව්වා සර් මේ බලන්නකෝ මේ අන්තිමටම සර් දුන්න වචනේ පොඩ්ඩක් ළඟට ඇවිල්ලා බලන්න කියලා නේද? මම ළඟට ගිහින් බැලුවා නේ ඔබට මතකයිනේ? එහෙමනම් ගිහින් බැලුවා මොකක්ද ඒ දීලා තියෙන්නේ. ඒකේ හැබැයි දැන් ඔයගලන්ට කරගෙන යන්නේ අර know your things දැනගන්න ඔබේ දේවල් කියලා කියන එකේ ගෑනු ළමයි අඳින ඇඳුම් වර්ග 75ක් විතර තියෙනවා, පිරිමි ළමයි අඳින ඇඳුම් වර්ග 40ක් විතර තියෙනවා. ඒවා තමයි අපි සාකච්ඡා කරගෙන ගියේ. මම ඉතින් ගිහින් ළඟට ගිහින් බැලුවා මොකක්ද කියලා. අපි ඒවා ඉතින් ගියාට තවදුරටත් අධ්‍යයනය කරමු. ලබන සතියේ මම මේ පොතත් සුද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි නේද? හොඳයි එහෙනම් ළමයි මේ රචනා වගේ දේවලුත් අර පන්තියේ කරන විදිහටම තමයි අපි කරගෙන යන්නේ. මම සිංහලෙන් කියන්නේ ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියනවා මමත් උදව් කරනවා. ඒවට අපි කාලය ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කාලේ වට යනවා. කොහොම හරි ඔයගොල්ලන්ව ගොඩ දාලා දෙන්න තමයි මාගේ උත්සාහය. නැත්නම් අපිට ඕකම ගිහලා මාස 4-5ක් ගිහිල්වලා මේ ඉස්කෝලේ පටන් ගන්න ගත්තොත් එහෙම ක්ලාස් රූම් විතර කරලා තිබ්බොත් එහෙම මොනවද කරන්නේ? මොනවද කරන්න කියලා ටිකක් හිතලා බලන්න. නේ ඉතින් ඒ නිසා ඒවට සැලෙන්න එපා. අපි යමු අපේ ගමන මම ඔබ වෙනුවෙන් එහෙමනම් සිටින භාවය අමතක කරන්න එපා. එහෙමනම් දරුවනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ YouTube මේක මේ වීඩියෝ එක යාළුවෝ කීප දෙනෙකුට ෂෙයා කරන්න නම් අමතක කරන්න එපා. ෂෙයා කරලා නිකන් ඉන්න එපා. අහන්න යාළුවන්ට මේ ක්‍රමයට ඔබ ඉගෙන ගන්න කැමතිද? කැමති නම් මෙන්න සර්ගේ අංකය සර්ට පොඩ්ඩක් කතා කරලා ඉවරලා දිගටම මේක දිගට කරගෙන යන්න නම් රයිට් ඒ විස්තර සර්ගෙන් අහන්න කියලා. බැරි අයටත් ඔව් අනිත් අයටත් ඔයගොල්ලෝ සපෝට් එකක් දෙන්න. නේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට හරි අරවලරුවනේ ඒක දැන් දෙකක් නෑ. රයිට් ඕකේ. එහෙනම් මොනවාද ප්‍රශ්න ආරම්භයෙන් තියෙනවා නම් මට මේව කරන්න මැසේජ් කරන්න. ඊට පස්සේ මම මේ මැසේජ් එක බලලා ඉවර වෙලා ඔයගලන්ට ෆෝන් කරලා ඉවර වෙලා මම කියන්නම් මේකයි මේකට විසඳුම කියලා. right okay then we'll not meet අපි උත්සාහ කරනවා ලබන සතියේ හමු වෙන්න. ඒ කියන්නේ ඔබ නෑ මම ඔබ ළඟ right හමු වෙනකන් අපි නැවත එහෙමනම් අද නම් සමු ගන්න. We try to meet next week also at the same time. Till then I wish you all the best. goodbye to everybody. Bye bye.